නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අප්පනා ජවන වාරේ පන විභූතා විභූත භේදෝ නත්ථීති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපට උගන්වා වදාළ මනෝද්වාරික චිත්ත වීති න්‍යායට අදාළව අපි අර්පණා වීති සම්බන්ධයෙන් තමයි අද දවසේදී කරුණු කාරණාවන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අර්පණා වීති කියනකොට අපි අර්පණාවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් සිත උසස් තත්වයකට පත් වුන අවස්ථාවක්. එහෙමත් නැත්නම් පංච නීවරණයන් හොඳින් යටපත් වෙලා ඉහළට පැමිණි අවස්ථාවක් තමයි අර්පණා කියලා කියන්නේ. දැන් අභිධර්මාර්ථ සංග්‍රහයේ උගන්වනවා අප්පනා ජවන වාරේ පන විභූත අවිභූත බෙහෙදෝ නැති. මේ අර්පණා ජවන් කතා කරන වෙලාවේ වනාහි විභූත බෙහෙදයක් අවිභූත බෙහෙදයක් නැත්තේ. අන්න පැහැදිලි වෙනවා. මේ අර්පණා කතා කරද්දී මේ අරමුණෙහි තියෙන ප්‍රකට බව අප්‍රකට බව කියන විග්‍රහයක් නැහැ. විභූත අවිභූත ભેදයක් නැහැ. තදාලම්මන උපාදෝච එසේම තදාරම්මණයන්ගේ ඉපදීමද ප්‍රකට වන්නේ නැහැ. ඒක කොහෙත්ම සිද්ධ වන්නේ නැහැ. ඒ කියන්නේ ධ්‍යාන සිතක් ධ්‍යාන චිත්ත වේතියක් අවසානයේදී තදාරම්මන පහළ වීමක් නැහැ. එහෙමනම් මතක තියාගන්නට ඕනේ අර්පණා කියනකොට රූපාවචර අර්පණා අරූපාවචර අර්පණා කියලා ලෞකික අර්පණා වේති කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. රූපාවචර අර්පණා වේති කියන රූපාවචර ධ්‍යාන වේති. අරූපාවචර අර්පණා වේති කියන අරූපාවචර ධ්‍යාන වේති. එතකොට රූපාවචර අරූපාවචර අර්පණාවලදී අපට විභූත අවිභූත ભેදයකුත් නැහැ. අර්පණාව ධ්‍යාන සිත අවසානයේ තදාලම්බණයන්ගේ උප්පත්තියකුත් නැහැ. ඒ වගේම තමයි ලෝකෝත්තර අර්පණා වේතියක් ලෝකෝත්තර ධ්‍යාන වේතියක් ගත්තාම ඒ ලෝකෝත්තර ධ්‍යාන වේතියෙත් විභූත අවිභූත ભેදයක් නැහැ. ඒ වගේම තදාලම්බන වශයෙන් උප්පත්තියකුත් නැහැ. තදාරම්මන වශයෙන් පහළ වීමකුත් නැහැ. ඒ නිසා මේ ධ්‍යාන වේතිය අපට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්නවා. සමාධි වේති සමාපatti වේති කිය. ඒ කියන්නේ සමාධි වේතිය සමාපatti වේති. සමාධි වේතිය කියලා කියන්නේ ආදි කම්මිකයාට. ඒ කියන්නේ භාවනාවට ධ්‍යාන උපදවා ගන්න මුලින්ම පැමිණෙන පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් තමන්ගේ සමාධිසිත හදා ගන්න. ක්‍රමක්‍රමයෙන් සමාධි ඒකාග්‍රතාවය හදා ගන්න. එතකොට සමාධි ඒකාග්‍රතාවය හදා ගන්නකොට සමාධි චිත්තක්ෂණ එක්වර උපදින. එක්වරක් ඉපදිලා එන්නන්ත භවාංගය පහළ වෙනවා. භවාංගගත වෙනවා. එතකොට සමාධි සිත එක්වරක් පවණක් ඉපදීම තමයි සමාධි වීතිය. එහෙමත් නැත්නම් ආදි කම්මික යෝගාවචරයාගේ ධ්‍යාන වීතිය කියලා අපි කතා කරා. ඊළඟට පින්වතුනි සමාපජ්ජන වීතියම සමාපatti වීති කියලා ගන්නකොට සමාපජ්ජන වීති. ඒ ආදි කම්මික යාම නැවත
ක්‍රමක්‍රමයෙන් ඒ සමාධියට වදිමින් කාලයක් තිස්සේ වසී කරගත්තාම අර ධ්‍යාන චිත්තක්ෂණේ උපදින වාර ගණන වැඩි කරගන්න. විනාඩි 5ක් 10ක් 15ක් දක්වා වැඩි කරගන්න. ඒ වැඩි කරගන්න වාර ගන්න. ඒ වැඩි කරගන්න ගැනීමේ ක්‍රමය තමයි අපි කියන්නේ ඒ ධ්‍යානෙ නැවත සමවැදීමෙන් තමයි මේ සිද්ධාන්ති සිද්ධවන්නේ. අන්න ඒකට අපි කියන සමාපatti වීති කියලා. සමාපatti වීති. ඒතකොට සමාධි වීතියක් සමාපatti වීතියක් කියන දෙකක්. එක චිත්තක්ෂණයක් තමයි සමාධි වීතිය. ඒ වගේම ධ්‍යාන වශයෙන් චිත්තක්ෂණ සමුදායක් ඉපදීම තමයි සමාපatti වීතිය. එතකොට අපි එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ උත්තරීතර භාවනා මාර්ගය තුලින් තමයි අපට ඔය මනෝද්වාරික වීති වලදී අර්පණා වීති තා හොඳින් ප්‍රකට කරගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි මතක තියාගත යුතුයි ධ්‍යාන හෝ සමාපatti වීතියකට අපිපත් වෙනකොට ඒ ධ්‍යාන සිතට කලින් පහළ වෙන විශේෂ චිත්තක්ෂණ 3ක් හෝ 4ක් විග්‍රහ කරනවා. තත්තහි ඥාන සම්පයුත්තා කාමාවචර ජවනානං අට්ඨන්නං අඤ්‍යතරස්මින් පරිකම්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ නාමේන චතුක්ඛං තික්ඛත්තුං ඒව වා යථාකමං uppajjitva නිරුද්ධේ තදනන්තර මේව යතාරහං චතුත්ථං වා පංචමං වා චබ්බීසති මහග්ගත ලෝකෝත්තර ජවනේසු යථාබිනීහාර වශයෙන් යං කිංචි ජවනං අප්පනා වීති මෝතරති. මේක දීර්ඝ පාඨයක්. ඒ කියන්නේ නම් තත්තහි මේ කියන අර්පණා වීති ඇති කල්හි ඥාන සම්පයුත්තා කාමාවචර ජවනානං අට්ඨන්නං අඤ්‍යතරස්මි. ඒ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත වූ මේ කාමාවචර සිත් ගත්තාම කාමාවචර ජවනානං අට්ඨ ජවන් සිත් 8ක්. එතකොට ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර ජවන් සිත් 8 තමයි කුසල පාක්ෂික වශයෙන් ජවන් සිත් 4යි ක්‍රියා පාක්ෂික වශයෙන් ජවන් සිත් 4යි. අන්න බලන්න. මොකද අපි අරිහත් භූමිය ගැන කතා කරද්දී ලෝකෝත්තර ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියා ජවන් 4. හැබැයි ලෞකික වශයෙන් ගත්තාම කුසල් ජවන් 4 ඥාන සම්ප්‍රයුක්ත. එතකොට මේ සිත් 8 අතුරෙන් එක්තරා සිතක් තමයි පරිකම්ම වශයෙන් උපචාර වශයෙන් අනුලෝම වශයෙන් ගෝත්‍ර භූ වශයෙන් කියලා ඒ 4 වරක් හෝ එහෙමත් නැත්නම් තවත් අවස්ථාවක 3 වරක් වශයෙන් හෝ ඉපදිලා නිරුද්ධ වුණාට පස්සේ තමයි 4 වන චිත්තක්ෂණ වශයෙන් හරි 5 වන චිත්තක්ෂණ වශයෙන් හරි ඒ 26ක් වූ මහත්ගත ලෝකෝත්තර ජවන අතුරෙන් ගැළපෙන ජවනයක් ජවන් අරමුණක් විදිහට ඒ අර්පණා වීතිය තුල බැස ගන්නවා පහළ වෙනවා කියන පැහැදිලි කරනවා. දැන් මේක අවධානය අපි යොමු කරන්නට ඕනේ ප්‍රායෝගිකව අපි මේ ගැන හිතනවා නම් හොඳට මතක තියාගන්න මේ ධ්‍යානයක් අපි වඩනකොට ඒ ධ්‍යානය වඩන අවස්ථාවේදී මේ ආදි කම්මිකය භාවනා යෝගියා තික්ක පාඤ්ඤ මන්ද පාඤ්ඤ කියලා කොටස් දෙකකට බෙදා ගන්න. සාමාන්‍ය මන්ද පාඤ්ඤ කියලා කියන්නේ මද ප්‍රඥාවක් කියන එක එක පැත්තකින්. ඒක මද ප්‍රඥාව කියලා කියන්නේ නුවණ නැහැ කියන එක නෙමෙයි. අර බොහෝ වෙලාවක් බොහෝ කාලයක් නැවත ඒකේ යෙදෙන්න ඕන නිසා තමයි එහෙමත් නැත්නම් අර ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර යෙදෙන්න ඕන නිසා තමයි කියන්නේ මන්ද පාඤ්ඤ කියලා. එතකොට අපි තික්ක ප්‍රඥා කියලා කියන්නේ තීක්ෂණ ප්‍රඥාව. ක්‍රමක්‍රමයෙන් තීක්ෂණ භවෙන් යුක්තව එහෙමත් නැත්නම් ඒ තීක්ෂණව ගැඹුරෙන් ඒ දේ දැකීම තමයි
තික්ක ප්‍රඥා. එහෙමත් නැත්නම් මේක සරල විදියට පැහැදිලි කරනවා නම් අර ධ්‍යාන චිත්තක්ෂණයට කලින් විශේෂිත චිත්තක්ෂණ 4ක් ජවන් වශයෙන් උපදිනවා කියවනේ. පරිකම්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර වූ කිය. ඔය පරිකම්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර වූ කියන චිත්තක්ෂණ 4 උපදිනවා නම් ඒ චිත්ත වේතිය මන්ද ප්‍රඥයි. අන්න මන්ද ප්‍රඥයි. හැබැයි පරිකර්ම අවස්ථාව නැතිව, පරිකර්ම මොහොත නැතිව උපචාර, අනුලෝම, ගෝත්‍ර වූ වශයෙන් චිත්තක්ෂණ 3ක් ඉපදලා ධ්‍යාන චිත්තක්ෂණය උපදිනවා නම් ඒකට අපි කියනවා තික්ක ප්‍රඥා කියලා. එතකොට මන්ද ප්‍රඥා කියනකොට චිත්තක්ෂණ 4ක් පහළ වෙන ධ්‍යාන සිතට කලින් තික්ක ප්‍රඥාට පරිකර්මයේ හැර උපචාර, අනුලෝම, ගෝත්‍ර වශයෙන් චිත්තක්ෂණ 3ක් පහළ වෙනවා ධ්‍යාන අවස්ථාවට කලින්. එතකොට දැන් අපි කොහොමද මේ පරිකම්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර වූ කියන වචනවල අදහස වෙත හිත කෙටිය යොමු කරගත්තොත් පරිකර්ම කියලා කියන්නේ පරිකර්මයනේ. මේ භාවනා කමඨහන තේරුම් අරගෙන හඳුනාගෙන නැවත නැවත සිතීම, බැලීම, මෙනෙහි කිරීම තමයි පරිකර්ම අවස්ථාව. පරිකර්ම කරනවා කියන්නේ ඒකයි. එතකොට උපචාර කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඒ සමීපේ චරති අප්පනං උපෙච්ච චරතියේතිව උපචාර. අර්පණාවට සමීපව ලෙන්ගතුව හැසිරෙන නිසා තමයි උපචාර කියලා කියන්නේ. ඉතින් තව අර්පණාවටපත් වෙලා නැහැ. නමුත් අර්පණා චිත්තයට පූර්ව භාගයෙහි අර පරිකර්ම කිරීමෙන් පසු උපදින අවස්ථාව තමයි අපි කියන්නේ. එතකොට පැහැදිලි වෙනවා අපට කරුණු කාරණා වශයෙන් වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. උපචාර කියලා කියන්නේ එතකොට ඊතා ළඟත් නැහැ, ඊතා දුරත් නැහැ, ධ්‍යානයට ළඟත් නැහැ, දුරත් නැහැ. අන්න සමීපචාරීව හැසිරෙන නිසා උපචාර කියන්නේ. ඒක සමීපේ චරති අප්පන අර්පණාවට සමීපේ හැසිරෙනවා. උපෙච්ච චරති ඉතිව. ඒ කියන්නේ තා සමීපවත් නැහැ. ඒකේ සමවරව පිහිටා තියෙනවා. හැසිරෙනවා කියන එක. ඊළඟට තුන්වෙනි සිත තමයි කියන්නේ අනුලෝම කියලා. අනුලෝමයේ අනුකූල කියන එකයි. අර්පණාවට අනුකූලයි. ඒ කියන්නේ උපදින ධ්‍යානයට අනුකූලව තමයි අන්න එයා හිටින්නේ. එහෙමත් නැත්තම් කියනවා පරිකාර උපචාරයට අනුකූලව තමයි අනුලෝම සිත හැටේ. හැබැයි අනුලෝම සිත කියලා කියන්නේ එතකොට අර ධ්‍යානයට අනුකූලව තමයි එයා හැසිරෙන්නේ. ගෝත්‍ර භෝ කියලා කියන්නේ මෙතනදී කාම ගෝත්‍රය යටපත් කරනවා. අපිට කතා කරන සාම ලෞකික සිත්නේ. ලෞකික ධ්‍යානයක්නේ. ප්‍රථම ධ්‍යානෙන්නේ. ඒ කියන්නේ කාම ගෝත්‍රය අභිභවනය කරමින් යටපත් කරමින් පරිත්ත ගෝත්‍රය යටපත් කරමින් මහග්ගත තත්වයට උසස් තත්වයට හිතපත් වෙන නිසා තමයි ගෝත්‍ර භූ කියලා කියන්නේ. එතකොට පැහැදිලි වෙන්නට ඕනේ පරිකර්ම කියන්නේ පරිකර්ම අවස්ථාවක මෙනෙහි කිරීම ආදී කමඨහන දැකීම, උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ. එතකොට මේ ගෝත්‍ර භූ චිත්තක්ෂණයෙන් පස්සේ තමයි අන පළමුවෙනි අර්පණාසිත, ජවන්සිත උපදී. ඒකට ප්‍රථම ධ්‍යානසිත උපදී. එතකොට සමහරක් යෝගීන්ට පරිකර්ම අවස්ථාව නැතුව උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ කියලා චිත්තක්ෂණ 3කින් පස්සේ තමයි අර්පණාසිත උපදී. එතකොට මේකෙන් අපි තවදුරටත් හොඳින් විමසා බලනකොට චිත්ත වීතියක් විදිහට අතීත භවාංග, භවාංග චලන, භවාංග පච්ඡේද,
මනෝද්වාරා වජ්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ ප්‍රථම ධ්‍යාන කියලා මේ අපි කතා කරනකොට අපි හඳුනා ගන්නකොට ඔන්න ප්‍රථම ධ්‍යාන සිත. ධ්‍යාන චිත්ත වීති. ඒ තමයි මන්ද ප්‍රඥා. තික්ක ප්‍රඥාය ගත්තාම අතීත භවාංග චලන භවාංග උපච්ඡේද පරිකර්ම අවස්ථාවක් නැහැ. උපචාර අනුලෝම ගෝත්‍ර වූ චිත්තක්ෂර තුනෙන් පස්සේ අන්න පහළ වෙනවා ප්‍රථම ධ්‍යාන සිත. ඒ තමයි තික්ක ප්‍රඥාවේ චිත්ත වීති. එතකොට මෙතනදී අපි කතා කරා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියලා චිත්තක්ෂණ හතරක්. මේ හතරම වෙදී කාමාවචර ජව. අපි කියවනේ දැන් සාමාන්‍ය පෘතුජන කෙනෙක් ප්‍රථම ධ්‍යානටපත් වෙනකොට ඒ මුලින් පහළ චිත්තක්ෂණ හතර කාමාවචර මහා කුසල් සිත් හතරෙන් එකක්. ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් හතරෙන් ඇත්තටම ගත්තාම ඒක තෝරගන්න පුළුවන්. කොහොමද? ප්‍රථම ධ්‍යානීය සෝමනස්ස සහගත නිසා එවතත සෝමනස්ස ධ්‍යානාංගයන්ගේ යුක්ත නිසා ඒ ප්‍රථම ධ්‍යානයේ පාදක වූ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියන චිත්තක්ෂණ හතරත් සෝමනස්ස සහගතයි ඥාන සම්ප්‍රයුක්තයි. ඒ අසංකාරික වෙන්නත් පුළුවන් සසංකාරික වෙන්නත් පුළුවන්. ඒක ભેදියක ප්‍රශ්නයක් නෑ. එහෙනම් මතක තියාගත යුතුයි ප්‍රථම ධ්‍යානීය සෝමනස්ස නිසා ප්‍රථම ධ්‍යානයේ සමීපචාරී වූ මාර්ගය පරිකාර උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියන මාර්ගයත් එවිදින් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සිතක් තමයි හටගන්නේ. ඊළඟ තික්ක ප්‍රඥාවෙත් එහෙමයි. ප්‍රථම ධ්‍යානය අපි කතා කරද්දී සෝමනස්ස සහගත නිසා උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියන මේ චිත්තක්ෂණ තුනත් ඇවිදින් විශේෂයෙන් මතක තියාගත යුතුයි සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්තයි. එහෙමනම් අපට පැහැදිලි වෙනවා අපට වැටහෙනවා අපි තේරුම් කරගන්නවා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ චිත්ත වීති න්‍යාය මොනතරම් ගැඹුරුද මොනතරම් ගාම්භීරද සාමාන්‍ය කෙනෙකුට හිතලා මතලා ගැට ගහලා ගන්න බැරි අර්ථයක්. මේක සරුවක්යන් වහන්සේ කෙනෙක්ම පහළ වෙන්න මේ විග්‍රහය කරන්නේ. සරුවක්යන් වහන්සේ නමක්ම තමයි මේ විග්‍රහය කළ හැකි වන්නේ. සාමාන්‍ය කෙනෙකුට එහෙම මේව කියවලා හිතලා තේරුම් කර දෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඔය අපි කතා කරේ රූපාවචර ප්‍රථම ධ්‍යාන චිත්ත වීති සමාධි වීති. එතකොට ධ්‍යාන චිත්තක්ෂණයෙන් පස්සේ උපදින්නේ නැවත භවාංග සිත ධ්‍යාන නමින් එක චිත්තක්ෂණ මාත්‍රය හටගන්න. ඊළඟට පින්වතුනි අපට මුණ ගැහෙනවා සමාපatti වීතිය. ප්‍රථම ධ්‍යාන සමාපatti වීතිය ගත්තහම ප්‍රථම ධ්‍යාන ධ්‍යාන චිත්තක්ෂණේ එක්වරක් නෙමෙයි. තමන් අදිෂ්ඨාන කරන්නේ කොච්චර වෙලාවක්ද කොච්චර කාලයක්ද විනාඩි 5ක්ද 10ක්ද පැයක්ද දෙකක්ද ඒ දක්වාම ධ්‍යාන කණ්ඩව පහළ වෙලා නැවත භවාංගගත වෙනවා. එතකොට ධ්‍යාන චිත්තක්ෂණේ බොහෝ වාරයක් එක දිගට ඉපදීම තමයි ප්‍රථම ධ්‍යාන සමාපatti වීතිය කියලා කියන්නේ. එතකොට අපි හැම කෙනෙක්ම ඒ ධ්‍යාන වීති සමාපatti වීති මේ සියල්ල හොඳින් දැනගෙන හොඳින් වටහාගෙන තේරුම් කරගත යුතු වෙනවා. ඒතකොට සමාධි වීතිය සමාපatti වීතිය වෙනසත් අපි වටහාගත යුතු වෙනවා. ඊළඟට පින්වතුනි ဒုတိ ය ධ්‍යානෙ ගත්තහමත් එහෙමයි. අර මන්ද ප්‍රඥාට පරිකාර උපචාර අනුලෝම ගෝත්‍ර වශයෙන් ඉපදිලා ဒုတိ ය ධ්‍යාන චිත්තක්ෂණය උපදිනවා. ඒක සමාපatti වීතියක් නම් ဒုတိ ය ධ්‍යාන චිත්තක්ෂණය අදිෂ්ඨාන කරන වේලාව දක්වා අකණ්ඩව පහළ වෙලා නැවත භවාංග පතනේ සිද්ධ වෙනවා. හැබැයි මන්ද තික්ක ප්‍රඥයකට නම් පරිකර්ම අවස්ථාවක් නැතුව උපචාර අවස්ථාවෙන් ආරම්භ වෙලා උපචාර අනුලෝම ගෝත්‍ර වූ වශයෙන්
ඉපදිලා තමයි ဒုတိယ ධ්‍යාන සිත උපදින්නේ. ဒုတိယ ධ්‍යාන සිතෙත් ඇවිදින් සෝමනස්ස සහගත සුඛ වේදනාව තිබෙන නිසා ඒ ဒုတိယ ධ්‍යානයට උපචාර වූ ඒ පරිකාරම ආදී චිත්තක්ෂණ 4ක් වෙන්න පුළුවන්. උපචාරාදී 3ක් වෙන්න පුළුවන්. ඒ සියල්ලත් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කුසලයක් බවට පත් වෙනවා. ඊළඟට පින්වතුනි අපි වටහා ගත යුතු තවත් කාරණාවක්, තේරුම් කරගත යුතු කාරණාවක් තතිය ධ්‍යානය ගැන. තතිය ධ්‍යානය කියලා කියන්නේ එතකොට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන. එතකොට මේ ප්‍රීති සුඛේ තියෙන නිසා ඒ තතිය ධ්‍යානයේදී පරිකර්මාදී චිත්තක්ෂණ සියල්ලක්ම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සිත් බවට පත් වෙනවා. නැවතත් පින්වතුනි අපි මේ ගැන විමසිලිමත් වෙනකොට වැටහීමක් ඇති කර ගන්නකොට ඊළඟ කාරණාවකට ඉස්මතු වෙනවා, අපට වැටහෙනවා චතුත්ථ ධ්‍යාන සුඛ ඒකාග්‍රතාවය. ඒ සුඛ ඒකාග්‍රතාව චතුත්ථ ධ්‍යානයත් සැප වේදනාව යුක්ත නිසා පරිකර්මාදී චිත්තක්ෂණ සියල්ලක්ම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්තයි. එතනදී තම සමාධි වීති, සමාපatti වීති, තික්ක ප්‍රඥ, මන්ද ප්‍රඥ ભેදය හොඳින් අපි වටහා ගත යුතුයි. ඊළඟට පින්වතුනි පංචම ධ්‍යානෙ, රූපාවචර පංචම ධ්‍යානෙ ගත්තාම උපේක්ඛා ඒකාග්‍රතාව සහිතයි. උපේක්ඛා ඒකාග්‍රතාව නම් ඒ උපේක්ඛා ඒකාග්‍රතාව වූ ධ්‍යාන සිතට පාදක වූ පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියන මේ චිත්තක්ෂණ 4ත් ඇවිදින් මතක තියාගත යුතුයි. ඒ චිත්තක්ෂණ 4ත් උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත. මොකද ධ්‍යානයේ උපේක්ඛා සහගත නිසා මෙතනත් උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත සිතම තමයි පාදක ජවන් සිත් වලදී උපදින්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතනත් අපි තික්ක ප්‍රඥ ભેදයේදී පරිකර්ම අවස්ථාව හැර මන්ද ප්‍රඥ ભેදයේදී පරිකර්ම අවස්ථාව සමග අපි ඉගෙන ගත යුතුයි, කතාබස් කළ යුතුයි. දැන් එතකොට අපි දැන් තේරුම් ගත්තා මොකද්ද මෙතන සිද්ධ වන්නේ කියලා. දැන් මෙතනදී තවත් කරුණක් කෙටියෙන් සිහිපත් කරගත්තොත් අපි සාම්පෘතජන භූමියෙන් ඉහළට යන නිසා තමයි ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන පහටම ගෝත්‍ර භෝගේ චිත්තාක්ෂණේ කතා කරන්නේ. ඒක පැරණි බුරුම සම්ප්‍රදාය. හැබැයි අපේ සම්ප්‍රදායට අනුව ප්‍රථම ධ්‍යානයේදී පරිකර්ම සමාධිය උපචාර අනුලෝම ගෝත්‍ර භෝ සමාධි සමග අර්පණා සමාධි උපදිනවනේ ප්‍රථම ධ්‍යානයේදී. හැබැයි ဒုတိ ය ධ්‍යානටපත් වෙනකොට ගෝත්‍ර භූ වෙනුවට වෝදාන සමාධි පැමිණෙනවා. මොකද හේතුව ප්‍රථම ධ්‍යානයේ පාදක කරගෙන ဒုတိ ය ධ්‍යාන උපදවා ගන්න. දැන් ප්‍රථම ධ්‍යානයක් උපදවන්නේ නැතුව ဒုတိ ය ධ්‍යානයකට කෙනෙකුටපත් වෙන්න බැරි නිසා හිතේ යම්කිසි පිරිසුදු භාවයක් තිබුණානේ. මහාගත භූමියටපත් වෙලා පිරිසුදු භාවයක් තිබුණානේ. අන්න ඒ නිසා තමයි අපේ සිංහල සම්ප්‍රදායට තේරවාද ශ්‍රී ලාංකික සම්ප්‍රදායට ගත්තාම ඒ ගෝත්‍ර භූසිත ප්‍රථම ධ්‍යාන විතරක් සම්බන්ධ කරලා වෝදාන සිත ဒုတိ ය ධ්‍යාන ගෝත්‍ර භූ ස්ථානෙට, තතිය ධ්‍යාන ගෝත්‍ර භූ ස්ථානෙට, චතුත්ථ ධ්‍යාන ගෝත්‍ර භූ ස්ථානයට අපි පංචම ධ්‍යාන ගෝත්‍ර භූ ස්ථානයට සම්බන්ධ කරනවා. මතක තියාගත යුතුයි ඒ මුල් අවස්ථාවට විතරයි අපි ගෝත්‍ර භූ ප්‍රථම ධ්‍යානට ගෝත්‍ර භූ සම්බන්ධ වෙන්නේ. ඉන්පස්සේ ගෝත්‍ර වෙනුවට වෝදාන සිත සම්බන්ධ කරගෙන තමයි හැම දෙයක්ම කතාබස් කරන්නේ. එතකොට එහෙමනම් මතක තියාගත යුතුයි ඔය කියන ගෝත්‍ර වූ සිත එහෙමත් නැත්නම් ඔය කියන වෝදාන සිත ඒ නම වෙනස් වුණාට සියලුම සිත් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්තයි මුල් ධ්‍යාන 4ට පංචම ධ්‍යානෙ තමයි උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත බවට පත්වන්නේ. එතකොට මම හිතනවා පැහැදිලිවම වෙන්නේ ඇති අපි ඔන්න ජවන් සිත් කාම රූපාවචර කුසල ධ්‍යාන සිත් පහත් ක්‍රියා ධ්‍යාන සිත් පහත් ඔන්න
විස්තර කරගත්තා. ඊළඟට එතකොට ක්‍රියා ධ්‍යානවලදී මතක තියාගත යුතු රහතන් වහන්සේලාට රූපාවචර ක්‍රියා ධ්‍යාන උපදිනකොට මතක තියාග පරිකාර උපචාර ලෝම ගෝත්‍ර වශයෙන් පහළවන්නේ කුසල් අකුසල් නෙමේ ක්‍රියාසිත කියන එක. මොකද රහතන් වහන්සේලා නිසා. ඒතකොට අපි හැම දෙයක් වෙනම ඉතා විමසිල්ලෙන් තීක්ෂණ භාවයෙන් ඉඳලා තමයි විසඳාගත යුතු වන්නේ ප්‍රශ්න ගැටලු ඇති නොවන හැටියට. එතකොට අපි දැන් තවදුරටත් මේ කියන්නේ විමසිල්ලක් දක්වනකොට පැහැදිලි වෙනකොට අරූපාවචර ගත්තාම අරූපාවචර අර්පණාවේදී අරූපාවචර ධ්‍යානයත් අරූපාවචර සිත් සියල්ලක්ම උපේක්ඛා සහගත නිසා ඒ පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර බොනෙතු වෝදාන වශයෙන් උපදින ඒ චිත්තක්ෂණ සියල්ලක්ම උපේක්ඛා සහගත සිත් බවට පත් කරගන්න. උපේක්ඛා සහගත සිත්. උපේක්ඛා සහගතයි ඥාන සම්ප්‍රයුක්ත සිත් බවට පත් කරගන්න. ඊළඟට පින්වත්නි මතක තියාගත යුතුයි අපි හැම කෙනෙක්ම ඒ අරූපාවචර සිත්වල පාදක ධ්‍යානයන් උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත කුසල් බවට පත්වන්නේ ඒ අරූපාවචර සිත ඇවිදින් කුසල් නිසා. අරූපාවචර සිත ඇවිදින් ක්‍රියා වෙනවා නම් ක්‍රියා ජවන් වෙනවා නම් අප්‍රසිද්ධ වෙනවා ඒ කතා කරන පරිකර උපචාරාදී සිත් සියල්ලක් වෝදාන සමග එක්කම ක්‍රියාසිත ඥාන සම්ප්‍රයුක්ත උපේක්ඛා සහගත ක්‍රියාසිත බවට පත් කරගන්න. ඒක ඔය විදිහට තමයි අපි කෙටියෙන් මතක් කරගත්තොත් මහග්ගත වශයෙන් රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන චිත්ත වීති ණය ක්‍රමේ අපි කතා කරමු. එතකොට අපිට තව තියෙනවා ලෝකෝත්තර අර්පණාව ගැන කියන්න. මාර්ගඵල ගැන. දැන් මාර්ගඵල ගැන කතා කරද්දී ලෝකෝත්තර අර්පණාව ගැන කතා කරද්දී අපිට වටහා ගත යුතු දෙයක් තියෙනවා. ඒ ලෝකෝත්තර අර්පණාවේදීත් සෝතාපට්ටි මාර්ගසිත සෝතාපට්ටි ඵලසිත කියන තමයි ඒ ලෝකෝත්තර ධ්‍යාන දෙක උපදින්නේ. ඒ කියන්නේ ලෝකෝ සෝතාපට්ටි මාර්ගසිත සෝමනස සහගත සිතෙන් එහෙමත් නැත්නම් තමන් උපේක්ඛා සහගත සිතෙන් කියලා ભેදයක් තියෙනවද නැද්ද කියලා බලා ගන්න. ඒ කියන්නේ ලෝකෝත්තර සිත තුළ අපි කතා කරන්නේ සෝමනස් සහගත ලෝකෝත්තර සිතක්ද උපේක්ඛා සහගත ලෝකෝත්තර සිතක්ද කියලා. දැන් උදාහරණයක් ගත්තාම ලෝකෝත්තර සිත කෙටියෙන් 8ක් වුණාට විස්තර වශයෙන් 40ක් තියෙනවා. ප්‍රථම ධ්‍යානයේට සිත 8යි, ဒုတိ ය ධ්‍යානට 8යි, තතිය ධ්‍යානට 8යි, චතුර්ථ ධ්‍යානට 8යි, පංචම ධ්‍යානට 8යි. සෝතාපට්ටි මාර්ගසිත ඒ ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ය ධ්‍යාන මාර්ගසිත, තතිය ධ්‍යාන මාර්ගසිත, චතුර්ථ ධ්‍යාන මාර්ගසිත, පංචම ධ්‍යාන මාර්ගසිත ඔය විදිහට මේ සිත විස්තර කරනවා. මාර්ගසිත විස්තර කරනවා. ඒ වගේම ඵලසිත විස්තර කරනවා. මම කෙටියෙන් මතක් කර දෙනවා නම් සෝතාපට්ටි මාර්ගසිත කලින් අර වගේම පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භෝගයෙන් චිත්තක්ෂරත් ඉපදුනා නම් එය මන්ද ප්‍රඥාගේ ස්වභාවය ඊට පස්සේ මාර්ගසිත උපදිනවා. ඉන්පසු තමයි ඵලසිත උපදින්නේ. එන විතක්ක ਵਿਚාර ප්‍රේති සුඛාදී ධ්‍යානංග ભેදී ගත්තාම ලෝකෝත්තර ධ්‍යානයේත් ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර, ဒုတိ ය ධ්‍යාන ලෝකෝත්තර, තතිය ධ්‍යාන ලෝකෝත්තර, චතුර්ථ ධ්‍යාන ලෝකෝත්තර, පංචම ධ්‍යාන කියලා ධ්‍යාන පහක්. ඒ සෝතාපට්ටි මාර්ගිකයි මාර්ග ප්‍රථම ධ්‍යාන ආදී පහක්. එතකොට මෙතනදී අපි මතක තියාගත යුතුයි උපචාර අවස්ථාවෙන් ආරම්භ වෙලා ඒ මාර්ගයක් ලබනවා නම් ඒක අපි විශේෂයෙන්ම සිපත් තික්ක ප්‍රඥාගේ
මාර්ග ඥාන ඵල ඥාන කියලා. ඒ නිසා අපි ලෝකෝත්තර භූමියේදී තවත් අපිට කරුණු කාරණා දැනගන්න නැතුව නෙමෙයි තිබුණත් මතක තියාගත යුතුයි මේ ලෝකෝත්තර අර්පණාවකට අපිපත් වෙනකොට සෝතාපට්ටි මාර්ගය ලබන පෘථුජන ගෝත්‍රෙ බිඳලා අනේස ගෝත්‍ර වූ හැබැයි සකදාගාමි මාර්ගය ලබනකොට පෘථුජන ගෝත්‍රෙ බිඳන නිසා වෝදාන අන්න පිරිසුදු භාවෙයි. ඒ වගේම තමයි අනාගාමි මාර්ගය ලබනකොට වෝදාන. ඒව අරිහත් මාර්ග ලබනකොට වෝදාන. මේ විදිහට තමයි අපි මේ චිත්ත වීති සියල්ලක්ම සකස් කර ගන්නට ඕනේ, පැහැදිලි කර ගන්නට ඕනේ. එතකොට මේ ලෝකෝත්තර සිතක් ගත්තාම ලෝකෝත්තර සිතේ ස්වභාවය ගත්තාම ඒ වගේ ලෝකෝත්තර සිතේ තියෙන නිවිච්ච ගති දැක්කහම වැටහෙනකොට අපි හොඳට තේරුම් කරගත යුතුයි, වටහා ගත යුතුයි මේ ලෝකෝත්තර සිත කියන්නේ නිවන අරමුණු කරගත සිතක් නිසා තමයි එතන සාන්ත බව, ප්‍රණීත බව, උසස් බව තිබෙන්නේ. හැබැයි ඉදිරියේදී අර ඵල සමාපatti වීති ගැන කතා කරනකොට මේ ඵල සමාපatti වීතියේදී සෝතාපට්ටි ඵලය, සකදාගාමි ඵල, අනාගාමි ඵල, අරිහත් ඵල. එතකොට මේ ඵලසිත වලට අපි නිතර සම්වාදිනකොට ඒවත් ඵල සමාපatti බවට පත් වෙනවා. ඒකෙන් බොහෝ දේවල් අපට කතා කරන්න තියෙනවා. එහෙමනම් මතක තියාගත යුතු මේ අර්පණා වීතිවලදී අපි ධ්‍යාන අර්පණා කතා කරා ලෞකික ධ්‍යාන වශයෙන් රූපාවචර සිත්. ඒ වගේම ලෝකෝත්තර අර්පණා වශයෙන් ලෝකෝත්තර සෝතාපට්ටි මාර්ග, ඒ වගේම සකදාගාමී මාර්ග, අනාගාමී මාර්ග, අරිහත් මාර්ග, ඒ වගේම ඵලසිත. හැබැයි මතක තියාගත යුතුයි මෙතනදී සෝතාපට්ටි මාර්ගසිත සෝමනස්ස සහගත නම් පරිකර්මාදී පූර්ව චිත්තක්ෂණ සියල්ලක්ම සෝමනස්ස සහගතයි. හැබැයි සෝතාපට්ටි මාර්ගසිත උපේක්ඛා සහගත නම් ඒ පරිකර්මාදී සිත් සියල්ලක්ම උපේක්ඛා සහගතයි. ඒ වගේම පරිකර්ම ආදී සියල්ලක්ම අපි අර තික්ක ප්‍රඥ මන්ද ප්‍රඥ ભેද අනුව වටහා ගත යුතුයි. හැබැයි මාර්ගසිතෙන් පස්සේ තමයි ඵලසිත උපදින්නේ. දෙවරක් හෝ තුන්වරක් ඒ අවස්ථානුකූලව. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි අර වටහා ගත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි සෝතාපට්ටි ඵල සමාපatti වීති කියන. ඵල සමාපatti වීතියේදී අර වගේම අතීත භවාංග චලන දෙපතිලා පරිකර්ම මනෝද්වාර වචනේ සමග පරිකර්ම ප්‍රචාර වෙන්න පුළුවන්. අනුලෝම වශයෙන් චිත්තක්ෂණ කීපයක් පහළ තමයි කෙලෙයින්ම ඵල සමාපatti සිත උපදී. ඵලසිත උපදී. එතකොට මේ ඵල සමාපත්තියත් එහෙමත් නැත්නම් අපි මේ ඵල සමාපatti සිතටපත් වෙනකොට ඒ ඵල සමාපatti පාක්ෂිතක්නේ. හැබැයි පාක්ෂිතත් ඇවිදින් අපි තේරුම් කරගත යුතුයි සෝමනස් සහගත නම් ප්‍රතිපදාව. ඒ වගේම තමයි උපේක්ඛා සහගත නම් ප්‍රතිපදාව. ඒකෙන් අපි ඒවා විස්තර කරගත යුතුමයි. කෙනෙකුට ප්‍රශ්න උත්තර වශයෙන් හරි ගැටළු වශයෙන් හරි තියෙනවා නම් ඒවා සාකච්ඡා කරගෙන දැනගත යුතු කාරණා. මොකද හේතු ලෝකෝත්තර විෂය අපට සාමාන්‍ය විෂය නොවන දෙයක්. මොකද බොහෝ අය ලෝකෝත්තර භූමියටපත් නොවි ලෝකෝත්තර ගැන කතා කරනකොට තමයි ඒ අර්ථය අපට හොඳින් වටහා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මොකද හේතු ලෝකෝත්තර කියන නිවන ඒ වගේම ලෝකෝත්තර කියන අර්ථය ඊ타ත්ම පැහැදිලි අර්ථයක්. ඒ වගේම ගැඹුරු අර්ථයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට සෝතාපට්ටි මාර්ග සිත ලබලා ඵලසිත ලබලා ඵල සමාපatti අවස්ථාවේදී ඒ ඵල සමාපatti වශයෙන් චිත්තක්ෂණ බොහෝමයක් පහළ වෙන හැටි උගන්වනවා. ඒ වගේම තමයි සකදාගාමි මාර්ග ලබලා ඵල සමාපatti වශයෙන් ලබනවා. එතකොට සමාපatti වීති. අනාගාමි වශයෙන් මාර්ගය ලබලා ඵලය ලබලා ඵල සමාපatti වශයෙන් ඒ චිත්ත පරම්පර උපදින. ඒ වගේම තමයි අරිහත්වය.
මාර්ග වශයෙන් ලබලා ඵල වශයෙන් ලබලා ඊළඟ ඵල සමාපatti වශයෙන් උපදින. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර දුන්න ඒ වගේ වටහා දුන්න කාරණාව මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් අර වෙනසක් ඇටියට තමයි මෙතනදී නැවතත් මම සිහිපත් කරනවා ඒ චිත්ත වීතියේදී එක මාර්ග වීතියක්ද ඵල සමාපatti වීතියක්ද කියන වෙනසක් තේරුම් අරගෙන වටහාගෙන තමයි අපි ඒ කරුණු කාරණා විමසන්නට ඕනේ. එහෙමනම් අපිට දැන් පැහැදිලි වෙනවා මෙතනදී අර්පණා වශයෙන් අපිට ජවන් චිත්තක්ෂණ 26ක් උපදින්න පුළුවන් කියලානේ. චබ්බීසති ජවන් මහකත ලෝකෝත්තර ජවන්. චබ්බීසති 26ක්. 26 කියන්නේ මොනවද? රූපාවචර කුසල ධ්‍යාන 5යි, ක්‍රියා ධ්‍යාන 5යි 10යි. අරූපාවචර කුසල ධ්‍යාන 4යි, ක්‍රියා ධ්‍යාන 4යි 8යි. ලෝකෝත්තර මාර්ග 4යි, ලෝකෝත්තර ඵල 4 8යි. 18යි 8යි 26යි. එතකොට එහෙනම් බලන්න මහාගත ලෝකෝත්තර අර්පණා වශයෙන් ඒ ධ්‍යාන සිත් අර්පණා සිත් 26ක් තියෙනවා. 26න් එක සිතක් තමයි ඒ අවස්ථානුකූලව අර්පණා අවස්ථාවේදී උපදින පහළවන්නේ. අර්පණාවට කලින් පහළවන්නේ මොනවද? අර්පණාවෙන් පස්සේ පහළවන්නේ මොනවද කියන එකත් අපි දැන් හොඳින් තේරුම් කරගත්තා. අර්පණා ඒ ජවන් සිත එක්වරක් නම් එක සමාධි සිතක්. ඒ ධ්‍යාන සිත කීපකමන පහළ වෙන එක සමාපatti සිතක්. ඒ එක් චිත්තක්ෂණයක් පහළ වෙලා හෝ චිත්තක්ෂණ සමුදායක් පහළ වෙලා හෝ ඉන් අනතුරුව භවාංග පතනේ සිද්ධ වෙන තදාරම්මන උපදින්නේ නෑ. ඒක තතෝ පරං අප්පනවසානේ භවංග පාතෝ හෝති. ඒ කියන්නේ ඉන් අනතුරුව අර්පණාවක් අවසානයේදී කියන්නේ මහත්ත අර්පණාවක් වෙන්න පුළුවන්. ලෝකෝත්තර අර්පණාව ලෝකෝත්තර පරසිතෙන් පස්සෙත් පරසිත දෙපාරක් තුන් පාරක් පහළ වෙලා ඉන්නතර භවාංග පහළ වෙනවා. ඒක නිසා අපි භවාංග පතිත වීමෙන් තමයි ඒ චිත්ත වීතිය අවසානයේ තේරුම් කරගන්නට ඕනේ. ඊළඟ ඒක තවදුරට මේක අපි ඉගෙන ගත්ත දේ මතක් කර දෙනවා. තත්ත සෝමනස්ස සහගත ජවනානන්තරං අප්පනාපි සෝමනස්ස සහගතාව පාටිකංකිතබ්බ. ඒ කියන්නේ සෝමනස්ස සහගත ජවණෙන් අනතුරුවම තමයි සෝමනස්ස සහගත අර්පණාව උපදී. කියන්නේ සෝමනස්ස සහගත ජවණේ ඉපදුනා නම් මුලින් එන අර්පණාව සෝමනස්ස සහගතම බව දැනගන්න. උපේක්ඛා සහගත ජවනානන්තරං උපේක්ඛා සහගතාව. ඒ උපේක්ඛා සහගත ජවණෙන් අනතුරුව උපේක්ඛා සහගතම අර්පණාව උපදී. අනේව මතක තියාගත යුතුයි. තත්තාපි කුසල ජවනානන්තරං කුසල ජවන මේව අන බලන්න. එහිදී කුසල් ජවන් උපදිනවා නම් පූර්ව වශයෙන් පරිකර්මාදි වශයෙන් එන ධ්‍යානයත් එවිදින් කුසලමයි. ඒ වගේම තමයි හැබැයි හෙට්ටි මංච පරත්තය මප්පේති. ඒ කියන්නේ එතකොට ලෝකෝත්තර සෝතාපට්ටි සකදාගාමි අනාගාමි කියන අවස්ථාවන්දී ලෝකෝත්තර කුසල් සිත් තුනෙන් පස්සේ කියන්නේ පූර්ව ප්‍රතිපදා පරිකර්මාදී සෝමනස කුසල් වෙලා ඒ වගේම ලෝකෝත්තර මාර්ගසිත කුසල් වෙලා ඊළඟට පහළ වෙන ලෝකෝත්තර ඵලසිත. ඒ වගේ ක්‍රියා ජවනානන්තරං ක්‍රියා ජවන. ඒ කියන්නේ ක්‍රියා ජවනයන්ට අනුතුරුව තමයි ඒ ක්‍රියා ජවනයන් පහළවන්නේ. ඒ විතරක් නෙමේ අරහත් ඵලංච අප්පේති. අරිහත් ඵලයේද පැමිණෙනවා. ඒ කියන්නේ එතකොට අරිහත් මාර්ගසිත පහළ වෙලා මාර්ගසිතෙන් පස්සේ අරිහත් ඵලසිත උපදින. ඒ විදිහට අපට පුළුවන් අපි ඉගෙන ගත්ත දේම දැනගත්ත දේම පැහැදිලි කරගත්ත දේම ඉතාමත්ම විස්තර වශයෙන් අපි ඉගෙන ගත්තා පැහැදිලි කරගත්තා. එහෙමනම් ওই විදිහට කරුණු කාරණා විමසනකොට අපට සංග්‍රහ ගාථාවක් තුලින් මේට පෙරත් අපි ඉගෙන ගත්තා මේ කරුණු කාරණාවන් ගැන පැහැදිලි කරගන්න යෙදුණා. එහෙමනම් අපි තවත් දවසක මේ චිත්ත වේදි සම්බන්ධයෙන් සංගවෙච්ච කාරණා තියෙනවා. ඒ වගේම අප්‍රකට කාරණා තියෙනවා. ඒවාද අපි නැවත නැවතත් විග්‍රහ කරගනිමින් අද දවසේදී මේ රැස් කරගත්ත කුසලයේ පුණ්‍යලාභේ පුණ්‍ය ශක්තිය
පින්වත් ඔබ අප සැම දෙනාගේ ධර්මඥාන, භාවනා ඥාන, ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් වීමෙන් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ අජරාමර නිවනින් සැනසීම දක්වා හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් අපි ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංස බලයෙන් සෑම දිනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු.